මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ විසින්. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්ද විමසීම අද. රටවල් රැසක සහාය ශ්‍රී ලංකාවට. රේගු ආඥා පනත යටතේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට. කලා උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කෝපා කාරක සභාවේ විමසුමට. නිෂ්පාදන ආර්ථිකයෙන් රට ගොඩනැංවීමේ වැඩපිළිවෙල අඛණ්ඩව. ජලමූලාශ්‍ර ආශ්‍රිත වැසිවනාන්තර සුරකින බවට වාරිමාර්ග අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. විපක්ෂ නායක ජංගම් සේවයේ 62 වැන්න මට්ටක්කුලියේදී. සෑම මාසකම අවසන් සෙනසුරාදා ස්වේච්ඡා දිනය ලෙස නම් කෙරේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා ඊශ්‍රායල ජනතාව විරෝධතාවල. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බටහිර ඉන්දිය කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද සිදු කෙරේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය. ඊට එරෙහිව ශ්‍රී ලංකා රජය දැඩි ප්‍රතිචාර දැක්විය. රටවල් රැසක සහායද එහිදී හිමි විය. චීනය, රුසියාව, ජපානය, පාකිස්තානය, බංග්ලාදේශය, ඉරානය, සිරියාව, කියුබාව, පිලිපීනය, ලාओසේ, වියට්නාමයේ වැනි රාජ්‍යන් රැසක් ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කරයි. එක්සත් රාජධානිය ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, නෝර්වේ රාජ්‍ය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට විරුද්ධ ස්ථාවරයක පසුවෙයි. මෙම ඡන්ද විමසීමේදී අසල්වැසි ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බොහෝ පාර්ශව අවධානයෙන් පසුවෙයි. මෙම යෝජනාවලිය පරාජය කිරීමට නම් ශ්‍රී ලංකාව සමාජික රටවල් 47න් 24ක සහාය දිනාගත යුතු වෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී රටවල් 38ක් මෙම යෝජනාව පිළිබඳ සිය නිල ස්ථාවර පැහැදිලි කළේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වෙයි. රේගු ආඥා පනත යටතේ ආනයන තීරුබදු සම්බන්ධ වන යෝජනාවක් ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා පනවන ලද රෙගුලාසි දෙකක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක් එහිදී විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. පස්වරු 4:30 සිට 5:30 දක්වා ආණ්ඩු පක්ෂයේ ගෙන එන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනෙන බවද හෙතෙම වැඩිදුරටත් කියයි. කලා උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කෝපා කාරක සභාවට අද ඉදිරිපත් කෙරේ. කලා විෂය ධාරාව යටතේ අධ්‍යාපනයට නැඹුරු වීමේ ප්‍රවණතාව පිළිබඳවද මෙහිදී සලකා බැලේ. මෙරට අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් ජාතික විගණන කාර්යාලය මෙම වාර්තාව සම්පාදනය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වීමට නියමිතය. ඉදිරි වසර 4 තුළ කෘෂි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. රට තුළ නිෂ්පාදනය කළ හැකි සියල්ල රට තුළම නිෂ්පාදනය කෙරේ. බීජ ආනයනය අත්හිටුවා ඇත. රට තුළට අවශ්‍ය බීජ වර්ග නිෂ්පාදනය කෙරේ. යැපුම් අපනයන ආර්ථිකයෙන් රට ඉවත්ව ඇත. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජනතා ගැටලු හඳුනා ගැනීම සඳහා සිය ජංගම සේවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ වන විට ජංගම සේවා 61ක් අවසන් කර තිබේ. 62 වන්න උතුරු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදී අද පැවැත්වෙන බව හෙතෙම කියයි. විපක්ෂ නායක ජංගම සේවය තුළින් හඳුනා ගන්නා ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු පෙන්වා දෙයි. වනාන්තර විනාශයට වෙනත් අර්ථකථනයක් ලබා දීමට ඇතමුන් උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. වන විනාශය ෂණිකව සිදුවුවක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව සිදුවුවකි. සියවස් ගණනාවක් තිස්සේ මානවයාගේ ක්‍රියාකාරකම් වන විනාශයට ප්‍රමුඛ හේතුව බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. ජලමූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්තර සුරකීම පිළිබඳව රජය වගකීමෙන් ක්‍රියා කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. සිංහරාජ රක්ෂිතය ආසන්නයේ වැව් ඉදිකිරීම යෝජනාවක් පමණි. රජයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්නේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගනිමින් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. තෙත්බිම් වනාන්තර පිළිබඳ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානයේ සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවන්ට ගරු කරමින් ජාත්‍යන්තර පරිසර සම්මුතීන්ද ආරක්ෂා කර ගනිමින් ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පවසයි. ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු රජයේ ක්‍රියාකාරාපය පිළිබඳ අසත්‍ය මත සමාජගත කිරීමට කටයුතු කරති. එය ගැටලු සහගත බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. සෑම මාසකම අවසන් සෙනසුරාදා ස්වේච්ඡා දිනය ලෙස නම් කෙරේ. යුතුයකම් ඉටු කිරීම සඳහා වන තරුණ පිරිසක් රට තුළ ඇති කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඒ අනුව 27 වැනි සෙනසුරාදා පළමු ස්වේච්ඡා දිනය ක්‍රියාත්මක වේ. රටට ආදරය කරන සියලු දෙනාට මේ සඳහා එක්වන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි. මෙම වැඩපිළිවෙල ඉදිරියේදී දකුණු ආසියාවේ ප්‍රබලතම ස්වේච්ඡා වැඩපිළිවෙල ලෙස ක්‍රියාත්මක කිරීම සිය අපේක්ෂාව බවද හෙතෙම කියයි. ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංකය එක්ව මෙය ක්‍රියාත්මක කරයි. අන්තිම සෙනසුරාදා වොලන්ටියර් එකක් දියට වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරනවා. ඒකෙදි මම හිතන්නේ අපි අමාත්‍යාංශයේ විදියට අපි සංවිධානයක් නෙවෙයි අපි නිර්මාණය කරන්නේ. අපි කරන්නේ රටේ ස්වේච්ඡාවෙන් රටට සමාජයට ගමට වැඩ කරන සහයෝගය ලබා දෙන පිරිස ඒකරාශී කර ගැනීමත් එවැගේම උන්ට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමත් අපේ ජන ජීවිතයේ එදා ස්වේච්ඡාවෙන් ගමට රටට උදව් කරනවා කියන කාරණය අපේ සංස්කෘතියේ තිබෙන කාරණය. ඒ සංස්කෘතියට අපිට ආවෙන්නේ ඒ කාරණය නැවත සමාජගත කිරීමේ උත්සාහයක් තමයි අපි අමාත්‍යාංශයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව පදනම් විරහිත නඩුවක් ද්වේෂ සහගතව විදෙස් අධිකරණයකට ගොනු කළ පාර්ශවකරුවන්ගෙන් නඩුගාස්තු ලබා ගැනීම සඳහා රජය උත්සුක වන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නිලධාරියට විරුද්ධව මේ නඩුව ද්වේෂ සහගතව අධිකරණයට යොමු කළ පාර්ශ්වකරුවන්ගෙන් නඩු ගාස්තු ලබා ගැනීමටත් අපේ රජය උත්සුක වන බව මේ අවස්ථාවේදී සඳහන් කරනවා. මේ නඩුව කියන වැරදි නඩුව. ඒ නඩුව පදනම් විරතයි කියලා බ්‍රිතාන්‍ය උසාවිය දැන් තීරණය කරලා තිබෙනවා. හැබැයි මේ නඩුව සම්බන්ධයෙන් අපේ රජයට වියදම් කරන්න සිදු වුණා. මේ නිලධාරියා රැක ගැනීම සඳහා. දැන් මේ වියදම් කරපු මුදල මේ නඩුව වගකීමෙන් තොරව ගෙනාපු පාර්ශ්වකරුවන්. ඒ නඩු ගාස්තු ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. දිවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු වලින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 85904ක් දක්වා ඉහළයයි. ඊයේ දිනේ තුල ආසාදිතයෝ 274 දිනක් වාර්තා වූහ.
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,514ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 550 ඉක්මවා තිබේ. ආසාදිතයෝ 87,058 දෙනෙක් පූර්ණ සුවය ලබා සිටිති. තවත් ආසාදිතයෝ 2,900ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රහස්පතින්දා පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. ඊයේ පස්වරුවේ රැස් වූ ආදාහන පූජෝත්සව කමිටුව මෙම තීරණය ගෙන තිබේ. දේහය ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී අපවත් වන විට උන්වහන්සේ 88 වෙනි වියෙහි පසු වූහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවය ඉදිරිපත් කරන ආචාර්ය දයාරත්න රණතුංග ගී ආවර්ජනා ඔබ ආයිමත් ඇවිදින් ආවර්ජනා ප්‍රසංගය කුමාරතුංග මැදිරියේදී අද පසුරු 2ට පැවැත්වේ. සංස්ථාවේ වාද්‍ය වෘන්දය සංගීතවත් කරන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය විශාරද සිදත් සෝමසුන්දර මහතාගෙනි. මෙම ප්‍රසංගයේ ලබන 27 වෙනිදා පස්වරු 4ට සිටි FM සේවයෙන් ප්‍රචාරය කෙරේ. 89.6 සහ 89.8 යන FM තරංගමාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 141 වන්න ගාල්ල වඳුරුම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ සංවිධානය කෙරෙන්නේ ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනලගොඩ පදුම ජෝති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනි. පසුරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. දැන් ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැදින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මෙරට සියලුම ගංගා වසර අවසානයට පෙර පවිත්‍ර කර සංරක්ෂණයට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. සුරකිමු ගංගා ජාතික වැඩසටහන කතරගම මැණික් ගඟ අසබඩදී ඊයේ ආරම්භ වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මෙම උපදෙස් දුන්නේය. මෙරට ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් අතිරේක මුදල් ලබා දෙන බවද ජනාධිපතිතුමා පවසයි. කොළඹ කුණු කඳු ඉවත් කර ගොඩ කර තිබූ පහත් බිම් සහ තෙත් බිම් යලි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කිරීමට මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කළ බවත් එම ප්‍රගතිය ලොව රටවල් රැසක අවධානයට යොමු වූ බවත් එතුමා කියයි. එබැවින් විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට තම වගකීම ඉටු කිරීමට එක්වන්නයි ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. සබුගස්කන්ද විදුලි උපපොලෙහි හදිසි අලුත් වැඩියාවක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පැය 6ක කාලයක් ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය
පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි උද්ඝෝෂණ උග්‍ර වෙයි. දහස් ගණන් ජනතාව වීදිවලට බැස සෞඛ්‍ය මාර්ගෝපදේශද නොතකා උද්ඝෝෂණවල නිරත වන බව වාර්තා වේ. ඊශ්‍රායල මහමැතිවරණයට දින 2ක් පමණ තිබියදී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙවර මහමැතිවරණයේදීද ස්ථාවර රජයක් බිහි කිරීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති. ගත වූ පැය 24 තුළ ලෝපුරා වාර්තා වූ COVID-19 ආසාදිතයින් 3,76,564ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර එය 49,293ක් ලෙස සටහන්ව ඇත. ඇමරිකාවෙන් ආසාදිතයින් 36,290ක්ද ඉන්දියාවෙන් ආසාදිතයින් 40,581ක්ද වාර්තා වී තිබේ. ගත වූ පැය 24 තුළ තුර්කියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 22,216කි. එම කාලය තුළ ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 6,414ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයේනි. ඉන්දියාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,60,199කි. පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමගයාලි ගමට සංවර්ධන ක්‍රමෝපාය දැන් ගම්දනවසිසාරා ජනතා අවධානයට ලක්ව තිබෙනවා. මෙහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා පිළිබඳව ප්‍රමුඛව සලකා බලන බව ඔබ දන්නවා. මූලික ව්‍යාපෘතිවල අඩංගු වන්නේ එම ජනතා අවශ්‍යතාවන්. ඒවා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ව්‍යාපෘති ලෙස වර්ග කර තිබෙනවා. වැඩ සමගයාලි ගමට වැඩපිළිවෙලේ කෙටිකාලීන ව්‍යාපෘති අතර ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පොදු අවශ්‍යතාවන ජලය, විදුලිය, ප්‍රවාහන ආදී ශේෂ්ත්‍රවලට අවධානය යොමු කරන අතරතුර ජීවන බර අඩු කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබනවා. සිංහල දෙමළ අවුරුද්දට කලින් විදුලිය නොමැති පවුල් ඒකක සඳහා විදුලිය ලබා දිය යුතු බවට තීන්දුව කර එය ක්‍රියාත්මක කර තිබෙනවා. එබැවින් විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට ගම් මට්ටමින් සක්‍රිය වී තිබෙනවා. සමාජ යටිතල පහසුකම් අනුකමිටුව මගින් තමයි ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කරන්නේ. මෙම කමිටුව හරහා අවුරුදු සමයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් අඩු මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම අනුකමිටුවට සමූපාකාර පාරිභෝගික සේවා, පාරිභෝගික ආරක්ෂණය යන විෂයන් ඇතුළත් කර ඇත්තේ මේ නිසයි. පාරිභෝගික සේවා හා සම්බන්ධ කටයුතුවලදී ඍජුවම සම්බන්ධ වන සහකාර සමූපාකාර කොමසාරිස්, විවිධ සේවා සමූපාකාර සමිති සභාපති, සමූපාකාර පරීක්ෂක මගින් පාරිභෝගික ද්‍රව්‍ය අඩුමිට ලබා දීම ඇතුළු වෙනත් කටයුතු පිළිබඳව සොයා බලනු ලබනවා. මේ අනුව සහන මිලට භාණ්ඩ රාශියක් විශේෂ පැකේජයක් යටතේ ලබා දීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා. මේ සියල්ල කෙටිකාලීන සහන වශයෙන් ක්‍රියාත්මක කරනු ලබනවා. වැඩ සමගයාලි ගමට වැඩපිළිවෙල තුළ මෙවැනි සහන ලබා දීමෙන් ජනතාවගේ එදිනදා ගැටලු රාශියකට පිළිතුරු ලැබෙනවා. මේ අවුරුදු සමයේ වැඩ සමගයාලි ගමට ඔස්සේ සතුටින් අවුරුදු ගත කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනු ලබනවා. අපි ඒ සඳහා වැඩ කරමු. වෙනස්ව සිටීමට බිය නොවෙමු. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර නොත් සවුඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.
දෙවන දිනය සඳහා තරගය නතර කරන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩලු 8ක් දැවී ලකුණු 268ක් රැස් කරගෙන සිටියේය. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 45කට කඩලු 5ක් බිඳ හෙළිය. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි. ලහිරු තිරිමාන්න ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 4ක් ඇතුළත් විය. ජාසෝන් හෝල්ඩර් ලකුණු 27කට කඩලු 5ක් බිඳ හෙළීමට සමත් විය. එක්දින සහ පන්දුවාර 20-20 ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම දර්ශකයේ පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වෙයි. එංගලන්ත කණ්ඩායම එක්දින තරග ශ්‍රේණිගත කිරීමෙහි ලකුණු 123ක් ලබා පෙරමුණගෙන සිටී. ඉන්දියාව ලකුණු 117ක් ලබා දෙවන ස්ථානයේ පසුවේ. එබැවින් අද ආරම්භ වන ඉන්දිය එංගලන්ත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය දෙස වැඩි අවධානයක් යොමුව තිබේ. මේ අතර ලකුණු 272ක් ලබාගත් එංගලන්තය පන්දුවාර 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේද දෙවන ස්ථානයේ පසුවන්නේ එහිදීද ඉන්දිය කණ්ඩායම දෙවන ස්ථානයට පත් කරමිනි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. වෙස්ටර්න් යූනියන් ක්‍රමය භාවිතා කරන්නන් වෙනුවෙන් මුදල් නිධානය නමින් නව ප්‍රතිලාභී ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මාර්තු 10 වෙනිදා සිට අප්‍රේල් 15 වෙනිදා දක්වා එය ක්‍රියාත්මකයි. එම කාලය තුළ වාර 2කට වඩා මුදල් ලබා ගන්නා පුද්ගලයන්ට රුපියල් 10,000ක මුදල් ප්‍රතිලාභයක් හිමි වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයක් ගියාද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ජාතික පාරිභෝගික මිලදර්ශකයේ මත පදනම් වූ උද්දමනය පසුගිය පෙබරවාරි මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනවාරි මාසයේ පැවති 3.7ක උද්දමනය පෙබරවාරි මාසයේදී 4.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව බස්වාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි වැසි ඇතිවිය හැකිය. ඇතැම් විට తాවකාලික තද සුළංද ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදෑසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල.
ශ්‍රී ලංකාවට එරේ ජිනීවා ඡන්ද විමසීම අද. රටවල් රැසක සහාය ශ්‍රී ලංකාවට. රේගු ආඥා පනත යටතේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට. කලා උපාධිධාරීන්ගේ රැකියා ව්‍යුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කෝපා කාරක සභාවේ විමසුමට. නිෂ්පාදන ආර්ථිකයෙන් රට ගොඩනැංවීමේ වැඩපිළිවෙල අකණ්ඩව. ජලමූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්තර සුරකින බවට වාරිමාර්ග අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. විපක්ෂ නායක ජංගම සේවයේ 62 වැන්න මට්ටක් කුලියේදී. සෑම මසකම අවසන් සෙනසුරාදා ස්වේච්ඡා දිනය ලෙස නම් කෙරේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා ඊශ්‍රායලි ජනතාව විරෝධතාවල. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බටහිර ඉන්දිය කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකි. උදැසන ප්‍රවෘත්ති ඉන් අවසන්.